හොඳයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ යම් අණුවක ඒ අණුවේ හැඩය අණුව එයාගේ පරමාණු තියෙන්නේ එකම තලයේද එකම තලයේ පරමාණු කීයක් තියෙනවද මෙන්න මේ කාරණා සම්බන්ධ සාකච්ඡා කරන්න තමයි අපි ලෑස්තිය. අපි මම එක එක හැඩයන් අරගන්නම් ඒ හැඩයන් එක්ක පැහැදිලි කරන්නම්. මුලින්ම අපි ගත්තොත් එහෙම පොතේ රේඛීය හැඩය කියන එකට එන්නම්. හොඳයි. මේ තියෙන්නේ රේඛීය හැඩය. එතකොට රේඛීය හැඩයෙන් මධ්‍ය පරමාණුව පර්යන්ත පරමාණු දෙකම එකම තලයේ තියෙන. එතකොට එකම තලයේ පරමාණු තුනක් තියෙනවා. මධ්‍ය පරමාණුව සහ පර්යන්ත පරමාණු දෙකම එකම තලයේ තියෙනවා. එකම තලයේ පරමාණු තුනක් පවතිනවා. මධ්‍ය පරමාණුව වටා පරමාණු දෙකක් එකම තලයේ තියෙනවා. පරමාණු තුනක් එකම තලයේ තියෙනවා. හොඳයි. පොඩි මාතෘකාවක් ලියා ගන්න. පොඩි මාතෘකාවක් කියන්න. අණුවේ හැඩය අණුව එකම තලයේ පවතින පරමාණු සංඛ්‍යාව අංක 1 රේඛීය අවස්ථාව ඒ යටතේ එකම තලයේ පරමාණු තුනක් පවතී. එකම තලයේ පරමාණු තුනක් පවතී. හොඳයි. ඊළඟට අපි යමු පුතේ ඊළඟ ආකාරයට තලීය ත්‍රිකෝණාකාර අවස්ථාවට යමු. හොඳයි. අපි තලීය ත්‍රිකෝණාකාර කියන අවස්ථාව මම මෙතනින් ගන්නම්. මෙන්න තලීය ත්‍රිකෝණාකාර අවස්ථාව. මේ මධ්‍ය පරමාණුව මෙන්න මේ පරමාණු තුනයි ඔක්කොම පරමාණු හතරක් තියෙන්නේ එකම තලයේ. මේ බලන්න මම මේ කොහෙට හැරෙව්වත් එකම තලයේ තමයි මේ පරමාණු හතරම මධ්‍ය පරමාණු සහ පර්යන්ත පරමාණු තුනයි කියන්නේ හතරම තියෙන්නේ එකම තලයේ. මේ බලන්න එකම තලයේ තමයි පරමාණු ටික ඔක්කොම තියෙන්නේ. මේ පරමාණුව මෙයා එකම තලයේ. මේ කොහෙන් බැලුවත් පුතේ දිහා බලපුවම මේ දෙන්න එකට තියෙන්නේ. මේ පැත්තට හරව ගත්තොත් එහෙම බලන්න මෙයා අනිත් පැත්තට හැරෙව්වත් ඒ කොහෙන් බැලුවත් එකම තලයේ තමයි පරමාණු හතරක් තියෙන්නේ. අංක 2 අවස්ථාව පුතේ අංක 2 තලීය ත්‍රිකෝණාකාර අවස්ථාව. ඊට ලියන්න. තලීය ත්‍රිකෝණාකාර අවස්ථාවේදී එකම තලයේ පරමාණු හතරක් පවතී. එකම තලයේ පරමාණු හතරක් පවතී. හොඳයි අපි යමු ඊළඟ අවස්ථාවට.
හොඳයි. මේ මම ගත්තේ කෝණික හැඩය. කෝණික හැඩය බලන්න කෝණික හැඩයට අදාළව කෝණික හැඩයට අදාළව එකම තලයේ පරමාණු 1යි 2යි 3ක් තියෙනවා. එකම තලයේ තියෙන පරමාණු 3යි කෝණික හැඩයට අදාළව අනිත් බන්ධනය එකසර යුගලක් වෙලා තියෙන නිසා මෙතන බන්ධනයක් පවතින්නේ නැහැ. මේ පැත්තෙන් ඒතර පරමාණුවක් නැහැ. එකම තලයේ පරමාණු 3යි කෝණික හේදී. ලියන්න. ඊළඟ අවස්ථාව කෝණික හැඩය. කෝණික හැඩය කෝණික හැඩයේ යටදී ලියන්න. එකම තලයේ පරමාණු 3ක් එකම තලයේ පරමාණු 3ක් පවතී. එකම තලයේ පරමාණු 3ක් පවතී. ඊළඟ අවස්ථාවට එමු අපි. මම චතුස්තලීය අවස්ථාවට එන්නම්. චතුස්තලීය මේ බලන්න. චතුස්තලීය වුණාම පුතේ මධ්‍ය පරමාණුව මෙන්න මේ පරමාණුව මෙයා එකම තලයේ තියෙන්නේ. හැබැයි මෙයා තියෙන්නේ තලයෙන් පිට. මෙන්න මේ පරමාණුව. ඒ කියන්නේ එකම තලයේ යාගේ පරමාණු 3ක් තියෙන්නේ. මෙන්න මේ තුන් දෙනා මෙයා මේ තුන් දෙනා එකම තලයේ. එතකොට එකම තලයේ පරමාණු 3යි චතුස්තලීය අවස්ථාවේදී පවතින්නේ. මෙයා වෙන පැත්තට හැරෙව්වත් එකම තලයක තියෙන පරමාණු 3යි මේ පැත්තට හැරෙව්වොත් මෙයයි පරමාණු 4ක්. 1යි 2යි 3යි 4ක්. මධ්‍ය පරමාණුවත් එක්ක පරමාණු 4ක් එකම තලයේ තියෙන චතුස්තලීය අවස්ථාවේදී. ලියන්න. ඊළඟ අවස්ථාව චතුස්තලීය අවස්ථාව. චතුස්තලීය අවස්ථාව. එයට ලියන්න චතුස්තලීය අවස්ථාවේදී එකම තලයේ පරමාණු 4ක් පවතී. පරමාණු 4ක් පවතී. හොඳයි. ඊළඟට අපි යමු පිරමීඩාකාර අවස්ථාවට. මෙන්න පිරමීඩාකාර අවස්ථාව. එකම තලයේ තියෙන්නේ පුතේ පරමාණු 3යි මෙයයි එකම තලයේ. අනිත් පැත්තේ තියෙන කෙනා ඒ තලයෙන් පිටතට. දැන් මම මේ පැත්තට ගන්නම්. හරි. මේ පරමාණුව මධ්‍ය පරමාණුව සහ මෙයා එකම තලයේ මෙයා ඒ තලයෙන් පිට පිරමීඩාකාර අවස්ථාවේදී පරමාණු 3යි එකම තලයේ පිටින්නේ. ඊළඟ අවස්ථාවල ගන්න පුතේ පිරමීඩාකාර අවස්ථාව. එයටදී එකම තලයේ පරමාණු 3ක් පවතී. එකම තලයේ පරමාණු 3ක් පවතී. හොඳයි. අපි යමු ඊළඟ අවස්ථාවට. මම ගන්නම් ත්‍රිකෝණාකාර ද්විපිරමීඩීය අවස්ථාව. ත්‍රිකෝණාකාර ද්විපිරමීඩීය අවස්ථාව
මම එන්න අවස්ථාව මම මේක පැහැදිලිව පේන විදියට හදා ගන්නම් ඔයාට. හොඳයි. දැන් බලන්න පුතේ මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර ද්විපිරමීඩීය ආකාරය හැඩය. එතන බලන්න මෙන්න මෙයා මෙයා සහ මෙයා. ඒ කියන්නේ පරමාණු හතක් එකම තලයේ තියෙන්නේ මේ දෙන්නා ඒ තලයෙන් උඩට සහ පහළට පිටලා තියෙන්නේ ලාංකව තලයට ලම්බකව මේ ටික තියෙන්නේ. 1යි 2යි 3යි මධ්‍ය පරමාණුවයි 4ක්. එකම තලයේ පරමාණු 4ක් තියෙනවා. ලියන්න යන අවස්ථාව ත්‍රිකෝණාකාර ද්විපිරමීඩ අවස්ථාව. ත්‍රිකෝණාකාර ද්විපිරමීඩ අවස්ථාව. එකම තලයේ පරමාණු හතරක් පවතී. දුර මේවා ත්‍රිමාණව හිතී මවා ගන්න පුතේ. එතකොට හරි ලේසි මේවා මතක තියාගන්න. මම එන්නම් ඊළඟ අවස්ථාවට. ත්‍රිකෝණාකාර ද්විපිරමීඩ අවස්ථාව ඊළඟ අවස්ථාවට එනම් මෙතන ත්‍රිකෝණාකාර ද්විපිරමීඩ අවස්ථාවෙන් ව්‍යුත්පන්න වන ආකාරයන්ට එමු. මෙන්න ත්‍රිකෝණාකාර ද්විපිරමීඩීය අවස්ථාව. මෙතනින් මම එක බන්ධනයක් අයින් කරනවා. ඒ වෙනුවට එකසර යුගලක් දානවා. දැන් බලන්න මෙයාව මම ඔයාලට පැහැදිලි වෙන විදිහේ පැත්තට හරවන්නම්. හරි. මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර ද්විපිරමීඩීය අවස්ථාවේ ව්‍යුත්පන්න වන සීසෝ හැඩය. බලන්න මේ සීසෝ හැඩයේදී මෙන්න මේ පරමාණුව මධ්‍ය පරමාණුව සහ කෙවරේ තියෙන පරමාණුව. ඒ කියන්නේ පරමාණු තුනයි එකම තලයේ පවතින්නේ. මේ දෙන්නා ඒ තලයට පිටතින් පවතින්නේ. දැන් බලන්න මෙන්න මෙහෙම ප්ලේ ගත්තොත් එහෙම මේ පැත්තට හරව ගත්තොත් මේක හොඳින් පේනවා. මෙන්න මේ තුන් දෙනා විතරයි එකම තලයේ තියෙන්නේ. මේ දෙන්නා ඒ තලයෙන් දෙපසට තලවල තියෙන්නේ. හරි. ලියන්න. සීසෝ හැඩය එකම තලයේ පරමාණු තුනක් පවතී. එකම තලයේ පරමාණු තුනක් පවතී. ඊළඟ අවස්ථාවට එනම් පුතේ මේකෙන් තව බන්ධනයක් අයින් කරා එක සැරේ යුගලක් ඒ වෙනුවට දානවා. දැන් ඔන්න T හැඩය එනවා. මෙන්න T හැඩය මෙන්න T හැඩයේදී මෙතන පරමාණුවක් මෙතන පරමාණුවක්
මෙතන පරමාණුවක් මෙයා පරමාණු හතරක් එකම තලයේ තියෙනවා. මේ ටික ඔක්කොම කීයක් වගේ හැඩේ තියෙන නිසා පරමාණු හතරක් 1 2 3 4ක් පරමාණු හතරක් එකම තලයේ පවතිනවා. T හැඩය ඊළඟ අවස්ථාව T හැඩය පරමාණු හතරක් එකම තලයේ පවතී. පරමාණු හතරක් එකම තලයේ පවතී. ඊළඟ අවස්ථාව උදේ මම එන්නම් අෂ්ටතලීය අවස්ථාවට එන්නම්. මෙන්න අෂ්ටතලීය අවස්ථාව. අෂ්ටතලීය අවස්ථාව උදේ මධ්‍ය පරමාණුව මෙයා මේ පරමාණුව මෙයා ඔය හතර දෙනා එකම තලයේ පවතින්නේ. ඒ කියන්නේ පරමාණු පහක් එකම තලයේ පවතින 1 2 3 4 5ක්. පරමාණු පහක් එකම තලයේ පවතිනවා. ලියන්න ඊළඟ අවස්ථාව අෂ්ටතලීය අවස්ථාව. අෂ්ටතලීය අවස්ථාව එයට ලියන්න අෂ්ටතලීය අවස්ථාවේදී එකම තලයේ පරමාණු පහක් පවතී. එකම තලයේ පරමාණු පහක් පවතී. හොඳයි. ඊළඟ අවස්ථාවට මම එන්න. මෙයාගේ බන්ධනයක් අයින් කරලා ඒ වෙනුවට එක සැර යුගලක් දාමු. මෙන්න හැඩ එනවා. එතකොට චතුරස්‍ර පිරමීඩාකාර ඒ අවස්ථාවේදී පුතේ මේ පරමාණු හතර 1 2 3 4යි මධ්‍ය පරමාණුවයි පරමාණු පහක් එකම තලයේ තියෙන්නේ. පරමාණු පහක් එකම තලයේ පවතිනවා. සමචතුරස්‍ර පිරමීඩාකාර හැඩයේදී එකම තලයේ පරමාණු පහක් පවතී. එකම තලයේ පරමාණු පහක් පවතී. හොඳයි. ඊළඟ අවස්ථාවට එන්නම්. හොඳයි. මේ තියෙන්නේ තලීය චතුරස්‍ර අවස්ථාව. තලීය චතුරස්‍ර අවස්ථාවේදී මධ්‍ය පරමාණු වටා පරමාණු හතරක් ඔක්කොම පහක් එකම තලයක තියෙනවා. මේ 1 2 මේ පැත්ත 1 3යි මේයි 4යි. මධ්‍ය පරමාණුවයි පහක් ඔක්කොම එකම තලයේ තියෙනවා.
ඔන්න ওই විදිහට බැලුවොත් ඒ ටික සෙට් එක පේනවා. පරමාණු පහක් එකම තලයේ පවතිනවා. යන තලීය සමචතුරස්‍ර හැඩයේදී එකම තලයේ පරමාණු පහක් පවතී. එකම තලයේ පරමාණු පහක් පවතී. හොඳයි. එතකොට පුතේ වැඩිම එකම තලයේ මධ්‍ය පරමාණු වටේට එකම තලයේ වැඩිම පරමාණු සංඛ්‍යාවක් පවතින්නේ අෂ්ටතලීය, තලීය චතුරස්‍ර සහ සමචතුරස්‍ර පිරමීඩ කියන ආකාරයේ හැඩවලදී සටහන කියලා දාලා ලියලා තියන්නම්. මධ්‍ය පරමාණුවක් වටා වැඩිම එකම තලයක පවතින පරමාණු සංඛ්‍යාවක් ඇත්තේ අෂ්ටතලීය, තලීය චතුරස්‍ර, සමචතුරස්‍ර පිරමීඩ යන හැඩයන් වලදීය. හොඳයි. පැහැදිලි ඇති. එතකොට පුතේ මෙහෙම දැන් සිලබස් එකේ කොහෙවත් උහුම මාතෘකාවක් නැහැ. විභාග ප්‍රශ්න එනකොට ඔබ ෂෝට් නෝට් එකක් වගේ තමයි මම ඔය හදලා තියෙන්නේ. ඔයාට හරි ලේසියෙන් එතකොට මතක තියාගත්තම විභාග ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්. දැන් විභාග ප්‍රශ්න වලදී අණු ටිකක් දීලි කරලා එකම තලයක පවතින පරමාණු හතරක් තියෙන අවස්ථාවේදීද ඔය වගේ මොන අණුවේද ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒකට ඔයා අණුවේ හැඩය ඇඳලා තර්ක කරලා ඒ ටික කර ඉන්නවට වඩා ඔය ටික දැන් ඔළුවේ තියෙනවා මතක තියාගන්න ලේසි. හොඳයි. ඔය ආකාරයට තමයි අණු වල හැඩ සම්බන්ධ කාරණා ටික වෙන්නේ. එතකොට අපි අණු වල හැඩ සම්බන්ධයෙන් පළවෙනි කාරණේ අපි සාකච්ඡා කරා සාමාන්‍යයෙන් මධ්‍ය පරමාණු එකක් තියෙන වගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය තීරණය කරන්න අංක 2 අපි දෙවෙනි කාරණේ අපි සාකච්ඡා කරා මධ්‍ය පරමාණු කිහිපයක් තියෙන අවස්ථාවක අණුවේ හැඩය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තීරණය කරන්න. ඊළඟට අපි සාකච්ඡා කරා එකම තලයේ පවතින පරමාණු සම්බන්ධ කාරණා. ඊළඟට අපි මුලින්ම කතා කරා පුතේ වගේ බන්ධන කෝණ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. නමුත් බන්ධන කෝණ කියන කාරණේ අපි සාකච්ඡා කරලා අවසන් නැහැ. ඉදිරියේදීත් මම නැවත බන්ධන කෝණ කියන එක තර්ක කරනවා. ඉස්සරහදී බන්ධන කෝණ කියන එක තර්ක කරනවා. එතකොට පුතේ මේ ගැන අපි ඉදිරි පාඩමකදී නැවත ඒ කියන්නේ මම බන්ධන දිග සම්බන්ධ කාරණා කතා කරාට පස්සේ නැවත බන්ධන කෝණ කියන එක ගැන සාකච්ඡා කරනවා. එතකොට බන්ධන දිග තර්ක කරනකොට තව කාරණා ටිකක් ඉගෙන ගන්න වෙනවා. සහ සංයෝජ බන්ධන සම්බන්ධයෙන් ඒ ටික සාකච්ඡා කරලා නැවත මෙන්න මේ පොඩි මාතෘකා කොටසට එනවා. බන්ධන කෝණ කියන එක වෙනම නැවත සාකච්ඡා කරනවා. හොඳයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා, ගැටලු නැතුව ඇති කියලා.
කාට තවත් ගැටලු තියෙනවා පුතේ? ඔයාට නැවත පහුගිය පාඩම් අවශ්‍ය ඒවා බලන්න පුළුවන්. මට පොඩ්ඩක් මතක් කරන්න. එතකොට පහුගිය පාඩම් ටික නැවත මම ලබා දෙන්නම්. හොඳයි. ඊළඟ කාරණය අපි එමු පුතේ. අපි එමු සාකච්ඡා කරන්න ඉතා වැදගත්ම තව කොටස සම්බන්ධයෙන් මම මෙහෙම පැහැදිලි කරන්නම් පුතේ. මේ බලන්නකෝ CH4 අණුව ගත්තොත් එහෙම කාබන් වටේට බන්ධන 4ක් හදනවා හයිඩ්‍රජන් පරමාණුත් එක්ක. එතකොට පුතේ කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් එහෙම පුතේ මං වසන් ශක්ති මට්ටමේ වින්‍යාසය ලියන්නම් 2s2 2p2. එතකොට මෙයාගේ 2s මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක් 2p මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්. මෙන්න මේ ආකාරයට වෙන්නේ. එතකොට මෙයාගේ තියෙන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 2යි. ව්‍යුග්ම 2යි. බන්ධන හදලා තියෙනවා 4ක්. කාබන් සාමාන්‍යයෙන් මං කිව්වා බන්ධනයක් හැදෙන්න නම් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන කියන එක. එතකොට මෙයාගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 2යි නම් මෙයාට බන්ධන හදන්න පුළුවන් වෙන්නේ 2යි පුතේ. නමුත් මෙතන බන්ධන 4ක් හදලා තියෙනවා. එතකොට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා අපිට. කොහොමද බන්ධන 4ක් හැදුවේ කියන එක. ඒ කියන්නේ පුතේ බන්ධන හදන්න නම් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන එක්ක හිස් කාක්ෂික තියෙන්න ඕන. ඒ කියන්නේ හිස් කාක්ෂික තිබ්බනම් දායක බන්ධන හදා ගන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන දායක කරන පරමාණුවෙන් දායක කරන්න පුළුවන් වෙන්න ඉලෙක්ට්‍රෝන තියෙන්නත් ඕන. මේ බලන්නකො පුතේ මෙතන හිස් කාක්ෂිකයක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට මේ හයිඩ්‍රජන්ට දායක කරන්න පුතේ ඉලෙක්ට්‍රෝන නැත්තේ නෑනේ. හයිඩ්‍රජන්ට දායක කරන්න තරම් ඉලෙක්ට්‍රෝන නෑ. එක ඉලෙක්ට්‍රෝන එයාට තියෙන්නේ. ඒ තියෙන එක කොහොමද දායක කරන්න කොහොමද? යා හවුල තියාගන්න විතරයිනේ පුළුවන්නේ. දායක කරන්න නම් ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න බෑ. අනේ පුතේ එතකොට මෙයා බන්ධන 4ක් හදලා තියෙනවා. හැබැයි බන්ධන 4ක් හදලා තියෙනවා වුණාට කාබන්ට බන්ධන 4ක් හදාගන්න ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන නැත්තේ නෑ. ප්‍රශ්නයක් ඇති වෙනවා පුතේ. එක්කෝ අපි ඉගෙන ගත්ත දේවල් වරදින්න ඕන. නැත්නම් මොනවා හරි අලුතෙන් දෙයක් මේක පැහැදිලි කරන්න ඉගෙන ගන්න වෙනවා. එතකොට පුතේ මෙන්න මේ වගේ සංසිද්ධි සංකල්ප පැහැදිලි කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මෙතන බලන්නකො පුතේ 2s ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2p ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2s ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වල ශක්තියට වඩා 2p ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වෙනස්. මෙයාට වඩා මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි. අනේ පුතේ මෙන්න මේ වගේ වෙලාවන් වලදී බන්ධන හදා ගන්නත් ඕන. හැබැයි බන්ධන හදාගන්න ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ඇත්තෙත් නැහැ. ඉතින් මේ වගේ වෙලාවන් වලදී බන්ධන හදන්න පාවිච්චි වෙන ක්‍රමයට කියනවා කාක්ෂික පරමාණුක කාක්ෂික. මෙයාගේ තියෙන්නේ පරමාණුක කාක්ෂික මේත් පරමාණුක කාක්ෂික. පරමාණුක කාක්ෂික එකට එකතු වෙලා අලුතෙන් කාක්ෂික වර්ගයක් හැදෙනවා. මෙන්න මේ ක්‍රමවලිය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. 2s ශක්ති මට්ටමේ ශක්තිය වෙනස් 2p ශක්ති මට්ටමේ ශක්තිය වෙනස්. අන්න ශක්තියෙන් වෙනස් හා මෙයාට මෙයාගේ හැඩය වෙනස්. මෙයා ගෝලාකාරයි මෙයා ඩම්බෙලාකාරයි. මං යන්නේ අමුතු හැඩයක් ඩම්බෙලාකාර කියලා. හරි. ගෝලාකාර ඩම්බෙලාකාර මේ දෙන්න එකට එකතු වෙලා හදනවා ගෝලාකාර සහ ඩම්බෙලාකාර හැඩයන් දෙක එකට එකතු වෙලා හදනවා අලුත් කාක්ෂිකයක්. අලුත් කාක්ෂිකයක් හදනවා. අලුත් කාක්ෂිකයක් හදනවා. හැඩයෙන් සහ ශක්තියෙන් වෙනස් කාක්ෂික. ඒ කාක්ෂික වල හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙන්නත් ඕන. ඒ බම ඒවා එකතු වෙලා හදනවා පුතේ. හැඩයෙන් ශක්තියෙන් සමාන කාක්ෂික. මේ හදන ක්‍රියාවලියට අපි කියනවා මුහුම්කරණය කියලා. මුහුම්කරණය. එතකොට මුහුම්කරණය කියලා කියන්නේ අලුත් සංසිද්ධියක්. පරමාණුක කාක්ෂිකවල මුහුම්කරණය පිළිබඳව ආකෘතිය තමයි අපි කතා කරන්න යන්නේ. මුහුම්කරණය කියලා කියන්නේ පුතේ හැඩයෙන් සහ ශක්තියෙන් වෙනස්. හැඩයෙන් සහ ශක්තියෙන් වෙනස්. එකම පරමාණුවක
කාක්ෂික මිශ්‍ර වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සමාන පාක්ෂික හදන ක්‍රියාවලියට අපි කියනවා මුහුම්කරණය කියලා. මුහුම්කරණය. පැහැදිලි මුහුම්කරණය කියන එක. එතකොට පුතේ මේ මුහුම්කරණය කියන එක හුදකලාව තියෙන තනියෙන් ඉන්න පරමාණුවකට යොදන්න බෑ. ඒ කියන්නේ පුතේ කාබන් පරමාණුවක් තනියෙන් ඉන්නවා කිසිම බන්ධනයක් හදන්නේ නැතුව. එතකොට මෙයා මුහුම්කරණය කියන සංකල්පය මෙයාට යොදන්න බෑ. බන්ධන හදන අවස්ථාවේදී විතරයි මුහුම්කරණය කියන සංකල්පය පාවිච්චි කරන්නේ වෙන්නේ. එතකොට මුහුම්කරණය සඳහා සම්බන්ධ වෙන කාක්ෂික පුතේ හැඩයෙන් සහ ශක්තියෙන් වෙනස් කාක්ෂික තමයි මුහුම්කරණය සඳහා සම්බන්ධ වෙන්නේ. එතකොට මුහුම්කරණය සඳහා සම්බන්ධ වෙන කාක්ෂිකවල අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන පැවතිය යුතුයි. ඉලෙක්ට්‍රෝන නැත්නම් මුහුම්කරණය වෙන්න බෑ පුතේ. ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන මුහුම්කරණය වෙන කාක්ෂිකවල. ඊළඟ කාරණය පුතේ මුහුම්කරණය වෙන කාක්ෂික එකම පරමාණුවකට අයත් වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ කාබන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝනය අරගෙන මුහුම්කරණය වෙන්න බෑ. මුහුම්කරණය වෙන පරමාණු කාක්ෂික එකම පරමාණුවකට අයත් විය යුතුයි. එකම පරමාණුවකට අයත් වෙන්න ඕන. ඊළඟට පුතේ මෙතන ශක්ති සංස්ථිති නියමය යෙදෙනවා. ඒ කියන්නේ පුතේ 2s වල කාක්ෂිකවල ශක්තියට වඩා 2p කාක්ෂිකවල ශක්තිය වැඩි. හැබැයි මුහුම්කරණය වුණාට පස්සේ පුතේ හැදෙන අලුත් කාක්ෂිකයේ ශක්තිය s හා p අතරමැති භාවයකට එන්න ඕන. ඒ කියන්නේ ශක්තිය මෙයාගේ ශක්තිය අඩුයි මෙයාගේ වැඩි. මේ දෙන්න මුහුම් වෙලා අලුත් කාක්ෂික හැදෙනකොට කාක්ෂිකයේ ශක්තිය s ට වඩා වැඩි p ට වඩා අඩු මැද මට්ටමකට එන්න ඕන. ශක්ති සංස්ථිති නියමයට අනුකූල වන විදිහට තමයි මුහුම්කරණය සිද්ධ වෙන්නේ. හැදුනට පස්සේ ඒ හැදෙන කාක්ෂික හැඩයෙන් සහ ශක්තියෙන් සමානයි. ඒක අපි කලින් කතා කරා. හැඩයෙන් සහ ශක්තියෙන් සමානයි. හැබැයි මේ හැදෙන කාක්ෂික ටික ත්‍රිමාන අවකාශයේ විවිධ දිශාවන් වලට ගමන් කරන්න පුළුවන්. ඉස්සරහදී ඒව ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒ කාරණේ පුතේ මුහුම්කරණය ඉබේම සිද්ධ වෙන්නේ නැහැ. ස්වයන් සිද්ධව මුහුම්කරණය සිද්ධ වෙන්නේ නැහැ පුතේ. මුහුම්කරණය වෙන්න නම් මේ බලන්නකො පුතේ මෙයාගේ ශක්තිය අඩුයි මෙයාගේ ශක්තිය වැඩි. එහෙනම් මුහුම්කරණය වෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙයාලගේ මුහුම්කරණය වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන වෙනත් දිශාවන් වලට වෙනත් කාක්ෂික වලට ගමන් කරන්න වෙනවා. ඒ සඳහා ශක්තිය ඕනි වෙනවා. ඒ මුහුම්කරණය ශක්තිය අවශ්‍ය වන ක්‍රියාවලියක්. හරි. ඔන්න ඔය කර්ණාටික මුහුම්කරණය ගැන කෙටියෙන් දැනගන්න ඕන. ලියන්න පොඩි මාතෘකාවක් පරමාණුක කාක්ෂිකවල මුහුම්කරණය. පරමාණු කාක්ෂිකවල මුහුම්කරණය. එයට දෙලියනවා හැඩයෙන් හා ශක්තියෙන් වෙනත් පරමාණුක කාක්ෂික මිශ්‍ර වෙමින් හැඩයෙන් හා ශක්තියෙන් සමාන නව කාක්ෂික තැනීමේ ක්‍රියාවලිය
තැනීමේ ක්‍රියාවලිය තැනීමේ ක්‍රියාවලිය තැනීමේ ක්‍රියාවලිය මුහුම් කරණය ලෙස හඳුන්වයි. මුහුම් කරණය ලෙස හඳුන්වයි. හොඳයි. අපි මුහුම් කරන ආකාර කීපයක් ගැන ඉගෙන ගන්නවා. මම අර මුහුම් කරණය ගැන මම එක එක කාරණා ගොඩක් කිව්වනේ. ඒ ටික වෙනම මුහුම් කරණය කියන මාතෘකාව අවසානයේ ඔයාලට කියා ගන්න දෙන්නේ. එතකොට හොඳට මේ කාරණා ටික අවබෝධ වෙලා තියෙන කියන්නේ සාරාංශයක් මුහුම් කරණය කියන එක ගැන හදන්නේ. අපි ඉගෙන ගන්නවා පුතේ මුහුම් කරන ආකාර පළවෙනි ආකාරය SP3 මුහුම් කරණය. මේ ලියනකොට පුතේ S කියන්නේ simple, P කියන්නේ simple, අංක 3 ලියන්න ඕනින්නේ මේ P කියන තැනට උඩින්. මෙහෙම ලියලා තිබ්බොත් SP3 මේක වැරදි. මේ විදිහට ලියලා තිබුණොත් විභාගෙදී ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. මම මේ කියන්නේ ගිය පාර පේපර් මාකින් කරනකොට බොහෝ දෙනෙක් මේ SP3 කියලා ලියනකොට මෙතනින් ලියලා තියෙනවා මේ අංකය. එහෙම ලියලා තිබුණා නම් සංකල්පය සම්පූර්ණයෙන් වැරදි නිසා ඔබට ලකුණු එකක්වත් ලැබෙන්නේ නැහැ. එතකොට මේවා නිවැරදිව අවබෝධ කරගන්න ඕන පොතේ. සමහර අය උගන්වනකොට උනත් නිකන් SP3 නේ ඔක කොහෙන් ලිව්වත් අවුලක් නැහැ කියලා හිතාගෙන උගන්වනවා. මෙහෙම කියන්නේ මේ දවස්වල පොතේ බොහෝ දෙනෙක් ඔන්ලයින් කරනවානේ. සමහර අය සුදුසුකම් තියෙන අයත් කරනවා නැති අයත් කරනවා. සමහර ළමයි ඉන්නවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ A level ලිව්වා. ඊට පස්සේ මේ අවුරුද්දේ නම් උගන්වනවා ඔන්ලයින්. හැබැයි වැඩේ තියෙන පුතේ අවබෝධයක් නැහැ ලකුණු දෙන ආකාරය පිළිබඳව. ඒක වැරදි සංකල්ප ඔලුවට දානවා. හැබැයි විභාගෙදී ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. මේවා ඒ කියන්නේ A level paper එකේදී ලකුණු ගන්න. ඒ කියන්නේ A level paper එකේදී අපිට හොඳ ලකුණක් ගන්න මෙතනදී මහාචාර්යවරු මේවාට ලකුණු දෙනවා ලකුණු දෙන්නේ නැහැ. මෙන්න මේවා හොඳට ඔළුවේ තියෙන්න ඕන. නැත්තම් අවබෝධය තිබුණ නැත්තම් පුතේ ලකුණු ගන්න බැරි වෙනවා. හොඳයි. එතකොට මේ විදිහටම තියෙන්න ඕන SP3 කියන එක. වෙන කොහෙවත් දෙයක් කරොත් වැරදි. ඒ කියන්නේ කැපිටල් වලින් මේවා ලියලා තිබුණොත් වැරදි. මේ තා සරල කරනවා පුතේ. නමුත් ඕවා එච්චර හිතන්නේ නැතුව ලියනවා ළමයි. පේපර් එකේදී වෙලා තියෙනවා. ඉතින් ලකුණු හම්බෙන්නේ නැහැ පුතේ. විභාගෙදී පේපර් එකට උත්තරේ ලියාපුවම මේ ප්‍රශ්නේ නම් 100%ම හරි කියලා හිතාගෙන ඉන්නවා. හිටියට වැරදි පුතේ. ඒතුව මේවා පොඩි පොඩි දේවල් වරද්දගෙන. පළවෙනි එක SP3 මුහුම් කරණය, දෙවෙනි එක SP2 මුහුම් කරණය. අංක 3 SP මුහුම් කරණය. මෙන්න මේ තුන් දෙනා ගැන අපි කෙටියෙන් මේ ගැඹුරින් කතා කරනවා. ඊට අමතරවත් මුහුම් කරණයන් තියෙනවා. ඒවා ගැන මම කෙටියෙන් කතා කරන්නේ. මෙතන පුතේ SP3 මුහුම් කරණය කියලා කියන්නේ SP3 මුහුම් කරණය කියලා කියන්නේ S කාක්ෂිකයෙන් එක ඉලෙක්ට්‍රෝනයකුයි P කාක්ෂිකයෙන් ඉලෙක්ට්‍රෝන තුනකුයි සම්බන්ධ වෙලා හැදෙන මුහුම් කාක්ෂික. SP2 කියන්නේ නම් පුතේ S වලින් එක ඉලෙක්ට්‍රෝනයි P වලින් ඉලෙක්ට්‍රෝන දෙකයි. SP මුහුම් කරණය කියන්නේ S වලින් එක ඉලෙක්ට්‍රෝනයයි P වලින් එක ඉලෙක්ට්‍රෝනයයි SP මුහුම් කරණය කියලා කියන්නේ. ඊට අමතරව පුතේ තවත් මුහුම් කරන ආකාර තියෙනවා SP3D. S වලින් 1යි P වලින් 3යි D වලින් 1යි. SP3D2 SP3D2 කියලාත් මුහුම් කරන ආකාරයක් තියෙනවා. මේ දෙන්න ගැන අපි ඊටාම කෙටියෙන් නම විතරයි මම ලියන්නේ. SP3D මුහුම් කරන එකේ පොඩි කාරණා දෙකයි කතා කරන්නේ. මේව ගැන මේ තුන් දෙනා ගැන
ගැඹුරින් සාකච්ඡා කරනවා. ලියන්න පුතේ. මේ මුහුම්කරණය කියන සංකල්පය මුලින්ම හඳුන්වලා දුන්නේ පුතේ ලයිනස් පෝලින් කියන කෙනා. හොඳයි. මුහුම්කරණය කියන සංකල්පය හඳුන්වලා දුන්නේ ලයිනස් පෝලින් කියන කෙනා. එයා කරේ පුතේ S කාක්ෂික සහ P කාක්ෂික දෙක සහ දෙක P කාක්ෂික වලට අදාළ ක්වොන්ටම් විද්‍යාවේදී නැත්නම් ක්වොන්ටමීකරණ සමීකරණ උත්පන්න කරලා තිබුණා. මේ සමීකරණ දෙක එකට එකතු කරලා සංකීර්ණ ගණිතමය පැහැදිලි කිරීමකින් තමයි මුහුම්කරණය කියන එක පැහැදිලි කරේ. නැත්නම් ඔයා හිතයි කාට හරි තවත් නිකම් හිතන්න කියන්න පුළුවන් S කාක්ෂිකයි P කාක්ෂිකයි තුනයි එකට එකතු වෙනවා කියලා එක. එහෙම නිකම්ම හිතලා කරපු කියපු දෙයක් නෙමෙයි පොතේ. සංකීර්ණ ගණිතමය පැහැදිලි කිරීමකින් තමයි මේ මුහුම්කරණ සිද්ධ වෙනවා එක තර්ක කරලා තියෙන්නේ. හැබැයි අපි මේ සංකීර්ණ ගණිතමය කොටස ඉගෙන ගන්නෙ නැහැ ඒ ලෙවල් වලදී. හරි එහෙම එකක් ඉගෙන ගන්න ඕනොත් එහෙම බහුතරයක් දෙනා කෙමිස්ට්‍රි කරන්නේ නැහැ පුතේ. ඒවා ගැඹුරින් කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා නම් කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. අපි මේකේ කතා කරන්නේ පුතේ සරල කාරණා ටික විතරයි. ඊළඟ කරුණ විදිහට යන මුහුම්කරණ සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ ලයිනස් පෝලින් විසින් දෙක S හා දෙක P පරමාණුක කාක්ෂික සඳහා වන ක්වොන්ටමීකරණ සමීකරණ සම්බන්ධ කරමිනි. ක්වොන්ටමීකරණ සමීකරණ සම්බන්ධ කරමිනි. මෙම ඒකක යටතේදී ප්‍රධාන මුහුම්කරණ ආකාර තුනක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. अंक एक sp3 මුහුම්කරණය अंक 2 sp2 මුහුම්කරණය अंक 3 sp මුහුම්කරණය හොඳයි. ඉතිරි දෙක ගැන මම ඔතෙන්ට පොට් එකට දෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය තැන් වලදී මම කෙටියෙන් පැහැදිලි කරනවා. අපි එක එක මුහුම්කරණ ආකාරයන් පිළිබඳව
පැහැදිලි කරගෙන යමු. මම මුලින්ම ගන්නම් sp3 මුහුම්කරණය. sp3 මුහුම්කරණය කියලා කියන්නේ පුතේ s කක්ෂිකයෙන් එක යුග්ම ඉලෙක්ට්‍රෝනයකුත් p කක්ෂිකයෙන් යුග්ම ඉලෙක්ට්‍රෝන තුනකුත් සම්බන්ධ වෙලා එතකොට මෙතනින් එක ඉලෙක්ට්‍රෝනයයි මෙතනින් තුනයි ඔක්කොම ඉලෙක්ට්‍රෝන හතරයි. s කක්ෂිකයෙන් එක ඉලෙක්ට්‍රෝනයකුත් p කක්ෂිකයෙන් ඉලෙක්ට්‍රෝන තුනකුත් සම්බන්ධ වෙමින් හැඩයෙන් හා ශක්තියෙන් සමාන මුහුම් කාක්ෂික හතරක් හදන ක්‍රියාවලියට අපි කියනවා sp3 මුහුම්කරණය කියලා. s කාක්ෂිකයෙන් එක ඉලෙක්ට්‍රෝනයයි p කාක්ෂික වලින් ඉලෙක්ට්‍රෝන තුනක් සම්බන්ධ වෙලා එතකොට s වලට වඩා p වල ශක්තිය වෙනස් සම්බන්ධ වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සමාන මුහුම් කාක්ෂික හතරක් හදන ක්‍රියාවලියට කියනවා sp3 මුහුම්කරණය කියලා. sp3 මුහුම්කරණය කියලා හඳුන්වනවා මේ ක්‍රියාවලිය. හොඳයි. ලියන්න නම් පොඩි මාතෘකාවක් sp3 මුහුම්කරණය. sp3 මුහුම්කරණය එයට ලියන්න s කක්ෂිකයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් හා p කක්ෂිකයෙන් ඉලෙක්ට්‍රෝන තුනක් සම්බන්ධ වෙමින් හැඩයෙන් හා ශක්තියෙන් සමාන මුහුම් කාක්ෂික හතරක් සාධන ක්‍රියාවලිය sp3 මුහුම්කරණය ලෙස හඳුන්වයි. sp3 මුහුම්කරණය ලෙස හඳුන්වයි. හොඳයි. මේක අපි තවදුරටත් පැහැදිලි කරගමු. මම පැහැදිලි කරන්නම් පුතේ කාබන් පරමාණුව යොදාගෙන sp3 මුහුම්කරණය පැහැදිලි කරන්නම්. කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p2 2s වල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා 2p වල ඉලෙක්ට්‍රෝන තියෙනවා දෙකක්. මම මේවා ශක්ති සටහනක පෙන්වන්නම්. මම මේ පැත්තට ගන්නවා
ශක්තිය මේ පැත්තට ගන්නවා ශක්තිය මම මෙතන ගන්නවා 2 p අවස්ථාවේ ශක්තිය විදියට මෙතන මම සලකනවා 2 s අවස්ථාවේ ශක්තිය විදියට. එතකොට පුතේ 2 s අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්. මම කාක්ෂික කූඩුව ඇතුලේ ඒක අඳිනවා ඉලෙක්ට්‍රෝන 2යි. 2 අවස්ථාව කාක්ෂික තියෙනවා 3ක්. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 2යි. මේ මම ගත්තේ භූමීය අවස්ථාවේ ශක්ති සටහන. දැන් පුතේ කාබන් බන්ධන හදන්න සම්බන්ධ වෙනකොට භූමීය අවස්ථාවෙම තියෙන්නේ නැහැ. ශක්තිය අවශෝෂණය කරගෙන ඉහළ ශක්ති මට්ටම් ඉලෙක්ට්‍රෝනේ සංක්‍රමණය වෙනවා. මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ ගමන් කරනවා පුතේ 2p අවස්ථාවට. 2s අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝනය 2p අවස්ථාවට ගමන් කරනවා සංක්‍රමණය වෙනවා. මෙතන 2s අවස්ථාව 2s මෙතනටත් 2s අවස්ථාව මේ බලන්නකො පුතේ මේ රූප සටහනින් ඉඳන් මෙතෙන්ට එනකොට මෙන්න මේ මට්ටම් දෙකම එක ගාන තියෙන්න ඕනින්නේ මෙතනත් එක ගානම හේතුව පුතේ භූමීය අවස්ථාවෙන් උත්තේජිත අවස්ථාවට එනකොට මේ 2s මට්ටමේ ශක්තිය හෝ 2p මට්ටමේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ භූමීය අවස්ථාවේ ඉඳලා උත්තේජිත අවස්ථාවට එනකොට ඉලෙක්ට්‍රෝනය තමයි සංක්‍රමණය වෙන්නේ ගමන් කරන්නේ. 2s වත් 2p වත් මොන මට්ටමේවත් ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ශක්ති මට්ටමේ ශක්තිය නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ මේ උපසටහන දෙක එක ළඟ අඳිනකොට මෙන්න මේ මට්ටම් දෙකේ ශක්තිය වෙනස් වෙන්න බෑ. හදිසියෙ හරි ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තිබ්බහම ඔයාට මේ දෙක අඳින්න තිබ්බොත් එහෙම කාක්ෂික කුඩු නිරූපණය කරන්න ශක්ති සටහනකින් මේ වැඩි අවධානය යොමු කරන්නේ නැතුව පුතේ එතන ශක්තියට වඩා මෙයා උඩින් ඇඳලා තිබ්බොත් එහෙම ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. සංකල්පය වරද්දගෙන කියලා තේරෙනවා. මෙතනත් පුතේ ශක්තිය මේ පැත්තට අරන් තියෙන්නේ 2s මට්ටම 2p මට්ටම. මේ 2s මට්ටමින් ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා මෙතන හිස් කාක්ෂිකයට. මෙතන එක ඉලෙක්ට්‍රෝනයයි මෙතනත් ඉලෙක්ට්‍රෝන දැන් 3යි. හේතුව මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනේ ශක්තිය අරගෙන මෙතෙන්ට ගමන් කරා. හරි. ඒ ශක්තිය අරගෙන මෙතෙන්ට ගියාට පස්සේ පුතේ මෙතන 2p මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනය 2p මට්ටමට ගියාට පස්සේ නැවත කියන්න බෑ පුතේ මෙයා ආවේ 2s වල ඉඳලා කියලා. හේතුව මෙයා ශක්තිය උරාගෙන මේ මට්ටමට අදාළ මෙන්න මේ 2p මට්ටමේ ඉන්න ඕන තියෙන්න මෙයාට ඕන ශක්තිය ටික උරාගෙන තමයි මෙයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කවදුරටත් මෙයා 2s මට්ටමින් ආපු ඉලෙක්ට්‍රෝනය නෙවෙයි 2p මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. ඒ කියන්නේ පුතේ මෙයා මෙතන තිබුණු මෙතන ඉලෙක්ට්‍රෝනේ තියෙනකොට මෙතන තියෙන 2s මට්ටමේ ඉන්න ඕන ශක්තිය. එතකොට එයා උරාගෙන තමයි ශක්තිය මෙතෙන්ට එන්නේ. ඒ නිසා දැන් එයා ඉතින් පීට පැහැදිලි ඇති. ඒ කියන්නේ පුතේ O level පාස් වෙලා තමයි A level තියෙන තැනට යන්නේ. O level වලට වඩා A level වල ශක්තිය වැඩි. පාස් වුණොත් තමයි මෙතෙන්ට යන්න පුළුවන් පුතේ. හරි. අන්න ඒ වගේ ඉලෙක්ට්‍රෝනය මෙතන තියෙනකොට ඒ කියන්නේ 2s වල තියෙනකොට තියෙන ශක්තියට වඩා 2p වලට යනකොට ශක්තිය වැඩි වෙනවා. ඒ වැඩි වෙන ශක්තිය බාහිරින් උරාගෙන තමයි මෙතෙන්ට යන්නේ. ඒ නිසා දැන් මෙයා 2p සතු ඉලෙක්ට්‍රෝනයක්. මූලකරණයට ලක් වෙනකොට s වලින් එක ඉලෙක්ට්‍රෝනයක් එනවා. p වලින් එනවා පුතේ ඉලෙක්ට්‍රෝන 3ක්. මූලකරණයට ලක් වෙනකොට s වලින් 1යි p වලින් 3යි. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 4යි. ඉලෙක්ට්‍රෝන 4 මූලකරණයට ලක් වෙලා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. කාක්ෂික හදනවා 4ක්. ඒ 4 ශක්තිය පුතේ
S වල ශක්තියට වඩා වැඩි වෙන්න ඕන P වල ශක්තියට වඩා අඩු වෙන්න ඕන ශක්ති සංස්ථිතිය නියමයට අනුව. හේතුව මුළු ශක්තිය කියලා කියන්නේ පුතේ S 1යි P 3යි ඔක්කොම 4යි. මේ මුළු ශක්තිය සමානව බෙදෙන්න ඕන පරමාණු මේ හැදෙන අලුත් කාක්ෂික හතරට ඒ සමානව බෙදුනාම S ට වඩා සහ P ට වඩා අඩු මට්ටමක ශක්තිය පවතින්නේ. මුහුම් කරන අවස්ථාව දෙක S වල ඉලෙක්ට්‍රෝන නෑ දැන් ඒ නිසා මම අඳින්නේ කාක්ෂිකය දෙක P මෙන්න මේ මුහුම් කරණයට ලක් වෙනකොටත් පුතේ දෙක S සහ දෙක P කියන අවස්ථා දෙකේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ ශක්ති මට්ටම් වල S වඩා වැඩි P ට වඩා අඩු අතරමැදි තැනක වැඩිපුර ශක්තිය එන්නේ පුතේ මෙතන දෙක P වල තමයි ශක්තිය වෙන්නේ ඒ නිසා පරිමාණයකට අඳිනකොට මේ S වඩා ගොඩක් උඩින් තියෙන්න ඕන P ට තරමක් ආසන්නයෙන් පාක්ෂික හතරක් නිරූපණය කරන්න ඕන මේ කාක්ෂික ටික sp3 මුහුම් කාක්ෂික ඔන්න කාක්ෂික වල මුහුම්කරණය වන ආකාරය කාබන් මගින් sp3 මුහුම්කරණය පැහැදිලි කරගත්තේ හොඳයි ලියන්න පොතේ කාබන් ඇසුරෙන් පැහැදිලි කරගනිමු කියලා ලියලා කාබන් ඇසුරෙන් පැහැදිලි කරගනිමු කියලා ලියලා මේ බෝඩ් එකේ තියෙන සියලු කාරණා ටික ලියන්න.
මම හිතනවා ලියාගෙන අවසන් කියලා. ඇඳගෙන අවසන් කියලා මෙන්න මේ විදිහට ලියන්නම්. භූමි අවස්ථාවේදී කාබන් දෙක S මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් හා දෙක P මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතී. දෙක S මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් හා දෙක P මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතී. ඉලෙක්ට්‍රෝන දෙක S මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනය දෙක S මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවශෝෂණය කරගනිමින් දෙක P මට්ටමට සංක්‍රමණය වේ. දෙක P මට්ටමට සංක්‍රමණය වේ. උත්තේජිත අවස්ථාවේ දෙක S මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක්ද දෙක S මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක්ද දෙක P මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තුනක්ද පවතී. S කාක්ෂිකයෙන් දෙක S කාක්ෂිකයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් හා දෙක S කාක්ෂිකයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් හා දෙක P කාක්ෂික වලින් ඉලෙක්ට්‍රෝන තුනක් සම්බන්ධ වෙමින් හැඩයෙන් හා ශක්තියෙන් සමාන මුහුම් කාක්ෂික හතරක් සාදනු ලබයි. sp3 මුහුම් කාක්ෂිකයක ශක්තිය දෙක
දෙක S මට්ටමට වඩා දෙක S මට්ටමට වඩා වැඩි 4 දෙක P මට්ටමට වඩා දෙක P මට්ටමට වඩා අඩු වේ. එනම් දෙක S හා දෙක P අතර අතරමැදි තත්වයක පවතී. අතරමැදි තත්වයක පවතී. හොඳයි. දැන් පැහැදිලි ඇති මෙන්න මේ විදිහට තමයි මුහුම් කරන්න වෙන්නේ. මේ මුහුම් කාක්ෂිකවල හැඩයන් ගැන අපි බලමු. S කාක්ෂිකය ගෝලාකාරයි, P කාක්ෂිකය ඩම්බෙලාකාරයි. මේ විදිහට P කාක්ෂික තුනක් තියෙනවා. එකිනෙකට ලම්බක තලවල P කාක්ෂික තුනක් තියෙනවා. මේවා එකතු වෙලා සාමාන්‍යයෙන් හැදෙන්නේ මෙන්න මේ වගේ කාක්ෂිකයක්. මෙන්න මේ වගේ කාක්ෂිකයක් හැදෙන්නේ මේ වගේ කාක්ෂික හැදෙනවා 4ක්. එතකොට මේ කාක්ෂිකවල පුතේ මේ කාක්ෂිකවල හැඩය ගත්තාම මම මේ පැත්තට අඳින්නම්. මේ කාක්ෂිකවල හැඩය ගත්තාම මේ එක පැත්තක් විශාලයි අනිත් පැත්ත කුඩා වෙන විදිහට කාක්ෂික 4ක් හැදෙනවා. මේ කාක්ෂික 4 ওই විදිහට මට පෙන්වන්න පුළුවන්. හැබැයි මේවා පිහිටන්නේ ওই විදිහට නෙවෙයි. මේ කාක්ෂික 4 චතුස්තලීය විදිහට විහිදිලා තියෙනවා. ලියන්න ඊළඟ කරුණ sp3 මුහුම් කාක්ෂිකවල sp3 මුහුම් කාක්ෂිකවල හැඩය S හා P කාක්ෂිකවල S හා P කාක්ෂිකවල අතරමැදි S හා P කාක්ෂිකවල අතරමැදි හැඩයක් ගනී. මේක ඇඳ ගන්න පුතේ. මේ S කාක්ෂිකය, මේ P කාක්ෂිකය, මේ sp3 මුහුම් කාක්ෂික.
හරි. එතකොට පුතේ මේ හැදෙන sp3 මුහුම් කාක්ෂිකයට චතුස්තලීය ආකාරයට විහිදිලා තියෙනවා. කියන්න. එතකොට බාහිර කෝණ අංශක 109කින් තියෙන්නේ. ලියන්න. sp3 මුහුම් කාක්ෂික 4 චතුස්තලීය ලෙස sp3 මුහුම් කාක්ෂික 4 චතුස්තලීය ලෙස අංශක 109යි කලා 5ක කෝණ වලින් අංශක 109යි කලා 5ක කෝණ වලින් අංශක 109යි කලා 5ක කෝණ වලින් විහිදී පවතී. හොඳයි. මෙන්න මේ විදිහට තමයි පාක්ෂික ටික තියෙන්නේ. මේක අඳිනකොට ඊට කලින් අපි පොඩි සැකිල්ලක් හදා ගන්නවා. මේ විදිහට පාක්ෂික ටික ඇඳ ගන්න ලේසි වෙන්න. ඔන්න ඔය විදිහට සැකිල්ලක් හදා ගන්නවා. ඒක ඇඳාම පාක්ෂික ටික අඳින්න ලේසි. මෙන්න එක පාක්ෂිකයක්. මෙන්න අනිත් පාක්ෂිකය. මෙන්න කාක්ෂික 4. එතකොට මේ කාක්ෂික 4 අඳිනකොට අර මම ඇඳ මේ විදිහට ඔය ටික ඇඳගෙන ඇඳේ නැත්තම් පුතේ ඔක අඳින්න බෑ. අඳිනකොට හරියට හදාගන්න බැරි වෙනවා. කාක්ෂික ටික ওই විදිහට ඇඳන්න පුළුවන්. මේ හැම කාක්ෂිකයකම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් පෙන්වන්න පුළුවන්. මේ මම පෙන්වන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් මේ කාක්ෂිකවල තියෙනවා. මෙතන කෝණය වෙනවා බන්ධන කෝණය වෙනවා අංශක 109යි කලා 5ක් කලාගයන් වෙනස් වෙන්න පුළුවන් පවතින පරමාණු අණු. එතකොට පුතේ මේ තියෙන්නේ sp3 මුහුම් කාක්ෂික 4ම sp3 මුහුම් කාක්ෂික. මේ මැද තියෙන එතකොට මෙයාගේ න්‍යෂ්ටිය පුතේ මේ වටේ ඉලෙක්ට්‍රෝන හම්බෙන ස්ථාන ටික තමයි ඔය හැඩයෙන් තියෙන්නේ. එතකොට මේ මැද ස්ථානයේ මෙන්න මේ තැන ඉලෙක්ට්‍රෝනයක් හොයාගැනීමේ සම්භාවිතාව බිඳුවයි. හරි. ලියන sp3 මුහුම් පාක්ෂික විහිදී ඇති ආකාරය කියලා මේ රූප සටහන sp3 මුහුම් පාක්ෂික ත්‍රිමාන අවකාශයේ විහිදී ඇති ආකාරය කියලා මේ රූප සටහන ඇඳ ගන්නවා.
හොඳයි. එතකොට පුතේ sp3 මුහුණුකාක්ෂිකයක් හැදෙන්නේ s වලින් ඉලෙක්ට්‍රෝන 1යි p වලින් ඉලෙක්ට්‍රෝන 3යි ඔක්කොම 7යි ඉලෙක්ට්‍රෝන 4න් එකක් ඒ කියන්නේ 125ක් s ලක්ෂණ තියෙනවා 75ක් තියෙන්නේ p ලක්ෂණ. ඒ නිසා වැඩිපුර p ලක්ෂණ පැත්තට තමයි නැඹුරු. ඒකයි පුතේ මේ පාක්ෂිකයේ හැඩය මෙන්න මේ ආකාරයට වෙන්නේ. ඔය ආකාරයට වෙන්නේ ওই විදිහට නිසා. ලියන්න. sp3 මුහුණුකාක්ෂිකයක sp3 මුහුණුකාක්ෂිකයක S ලක්ෂණ 125ක් ඇති අතර P කාක්ෂික P ලක්ෂණ 75ක් පවතී. හොඳයි. ඊළඟ කාරණය මෙන්න මේක තමයි ඊටාම වැදගත් කාරණය පුතේ. යම් අණුවක මධ්‍ය පරමාණුව වටේට ඉලෙක්ට්‍රෝන යුක්ත ජ්‍යාමිතිය හොඳින් මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන යුක්ත ජ්‍යාමිතිය පුතේ තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් ආන් එයාගේ මුහුණුකරණය sp3 වෙනවා. යම් අණුවක් වටේට යම් අණුවක මධ්‍ය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් තලීය ත්‍රිකෝණාකාර නම් නෙවෙයි චතුස්තලීය නම් ඒ පරමාණුව sp3 මුහුණුකරණයට ලක් වෙලා තියෙනවා. යම් පරමාණුවක් වටේට අණුවක පවතින යම් පරමාණුවක් වටේට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය චතුස්තලීය නම් ආන් ඒ පරමාණුව sp3 මුහුණුකරණයට ලක් වෙලා තියෙනවා. එතකොට මේක පුතේ මධ්‍ය පරමාණුවක් වෙන්නත් පුළුවන් පර්යන්ත පරමාණුවක් වෙන්නත් පුළුවන්. ඉස්සරහ උදාහරණ වලදී පැහැදිලි කරන්නම්. මුහුණුකරණය වෙන්නේ sp3. සටහන කියලා දාලා ලියන්න. අණුවක යම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වේ නම් එම පරමාණුව sp3 මුහුණුකරණයට භාජනය වී පවතී. ඔන්න ওই විදිහට තමයි කතන්දරේ එන්නේ. අපි ගමු පුතේ යම් අණුවක් අරගෙන එයාගේ කොහොමද ඒ අණුවේ අණුක කාක්ෂික ටික විහිදිලා තියෙන්නේ කියන එක බලමු. මම ගන්නම් CH4 අණුව. මෙයාගේ අපි ගත්තොත් එහෙම
මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි වන්ත හතරක් තියෙනවා. ඒ නිසා මුහුම්කරණය වෙන්න ඕන sp3. sp3 මුහුම්කරණයක් තියෙනවා. එහෙනම් කාබන් පරමාණුව sp3 මුහුම්කරණයට ලක් වෙලා තියෙන්න ඕන කාබන් පරමාණුව කාබන් පරමාණු sp3 මුහුම්කරණයට වාජනය වෙලා තියෙනවා නම් පුතේ එයා හදනවා මුහුම් කාක්ෂික හතරක්. ඒ මුහුම් කාක්ෂික හතර මට අදින්න පුළුවන් මම මෙන්න මේ ආකාරයට sp3 මුහුම් කාක්ෂික හතර අඳින්නම්. මෙන්න sp3 මුහුම් කාක්ෂික හතර. එතකොට පුතේ මෙයාලා චතුස්තලීය ආකාරයට පවතින්නේ. මේ හැම එක්කෙනෙක්ටම වියුක්ත ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු එයාගේ තියෙන්නේ හයිඩ්‍රජන් වල කාබන් වල වින්‍යාසය 1s2 2s2 2p2. හයිඩ්‍රජන් වල වින්‍යාසය 1s1. එයාගේ වියුක්ම ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු ආකාරයට හතරක් මෙයත් එක්ක අන්තර්ක්‍රියා කරනවා. අන්තර්න්‍යෂ්ටික අක්ෂය ඔස්සේ රේඛීය ආච්ඡාදනයට ලක් වෙනවා. අන්තර්න්‍යෂ්ටික අක්ෂය ඔස්සේ රේඛීය අතිච්ඡාදනයට ලක් වෙනවා. ලක් වෙලා ඉලෙක්ට්‍රෝන යුගල බැගින් හවුලේ තියාගෙන ස්ථිරක්ෂ බන්ධන හතරක් හැදෙනවා. එතකොට පුතේ මේවා එක්ස් පරමාණුක කාක්ෂික, මේවා sp3 මුහුම් කාක්ෂික. 1s සහ sp3 මුහුම් කාක්ෂික. මේ පරමාණුක කාක්ෂිකයේ ලියනකොට පුතේ අපි අනිවාර්යෙන් ලියන්න ඕන මොන ශක්ති මට්ටමේ තියෙන පරමාණු කාක්ෂිකයේද කියලා. 1s කියලාම ලියන්න ඕන. නිකන් s කියලා විතරක් ලියලා තිබුණොත් ඔබට ලකුණු හම්බෙන්නේ නැත. ඒ නිසා පැහැදිලිව පරමාණුක කාක්ෂිකයේ ලියනකොට මොන ශක්ති මට්ටමේ කාක්ෂිකද කියන එක නිරූපණය කරලා තියෙන්න ඕන. මෙන්න නිරූපණය කරලා යනවා. හොඳයි. ලියන්න. CH4 අණුවේ අණුක කාක්ෂික ආකෘතිය කියලා CH4 අණුවේ අණුක කාක්ෂික ආකෘතිය කියලා ලියලා මේ බෝඩ් එකේ තියෙන සියලු දේවල් ටික ඇඳ ගන්නවා.
හොඳයි. මම හිතනවා ලියාගෙන අවසන් කියලා. පුතේ අපි විස්තරේ ලියාගමු මේකට අදාළව. එතකොට ලියන්න CH4 අණුවේ කාබන් පරමාණුව sp3 මුහුම් කරණයට භාජනය වී පවතී. sp3 මුහුම් කාක්ෂික 4 චතුස්තලීය ලෙස ත්‍රිමාන අවකාශයේ විහිදී පවතී. කාබන් පරමාණුවේ එක් sp3 මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන් වල එක S පරමාණුක කාක්ෂිකයක් සමග අන්තර්න්‍යෂ්ටික අක්ෂය ඔස්සේ රේඛීය අතිච්ඡාදනයට ලක්වෙමින් සීරක් එච්ච සිග්මා බන්ධනයක් ඇති කරයි. CH4 අණුව තුළ ඉහත ආකාරයේ සීරක් H බන්ධන 4ක් පවතී. හොඳයි. එතකොට මේ විදිහට සීරක් H බන්ධන 4ක් පවතිනවා. මේ හතරේ හතර හදනකොට මේ කියන්නේ හැම සීරක් H බන්ධනයක් හදනකොටම sp3 මුහුම් කාක්ෂිකය එක S පරමාණුක කාක්ෂිකයයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ හතරෙම බන්ධනවල ශක්තිය සහ බන්ධන දිග සමාන වෙනවා. අපි ඒව ගැන පස්සේ බන්ධන ශක්තිය බන්ධන දිග ගැන වෙනම සාකච්ඡා කරන්නේ. හොඳයි. හොඳයි.
අපි යමු පුතේ ඊළඟ කාරණේට ඊළඟ මුහුම් කරන ආකාරයට මේකට උදාහරණ පස්සේ මම තව කතා කරනවා sp2 මුහුම් කරණය sp2 මුහුම් කරණය හොඳයි sp2 මුහුම් කරණය කියලා හඳුන්වන්නේ s කෝෂිකයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් සහ p කෝෂිකයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වෙලා ඔක්කොම එතකොට ඉලෙක්ට්‍රෝන 3යි s වලින් 1යි p වලින් 2යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 3යි මේ ඉලෙක්ට්‍රෝන 3ම සම්බන්ධ වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සමාන හැඩයෙන් සහ ශක්තියෙන් සමාන පරමාණුක කාක්ෂික තුනක් හදන ක්‍රියාවලිය පරමාණුක කාක්ෂික තුනක් හදන ක්‍රියාවලියට අපි කියනවා sp3 මුහුම්කරණය කියලා. sp3 මුහුම්කරණය කියලා හඳුන්වනවා. ලියන්න. sp2 මුහුම්කරණය s වලින් 1යි p වලින් ඉලෙක්ට්‍රෝන 2යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 3යි මේ ඉලෙක්ට්‍රෝන 3ම සම්බන්ධ වෙලා හැඩයෙන් සහ ශක්තියෙන් සමාන කාක්ෂික තුනක් හදන ක්‍රියාවලිය sp2 මුහුම්කරණය. ලියන්න පොඩි මාතෘකාවක් sp2 මුහුම්කරණය sp2 මුහුම්කරණය S කාක්ෂිකයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් හා S කාක්ෂිකයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් හා P කාක්ෂිකයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වෙමින් හැඩයෙන් හා ශක්තියෙන් සමාන හැඩයෙන් හා ශක්තියෙන් සමාන හැඩයෙන් හා ශක්තියෙන් සමාන මුහුම් කාක්ෂික තුනක් සෑදීමේ ක්‍රියාවලිය sp3 මුහුම්කරණයයි sp3 මුහුම්කරණයයි sp2 මුහුම්කරණයයි වෙන්න ඕන පුතේ sp2 මුහුම්කරණයයි හොඳයි s වලින් 1යි p වලින් 2යි sp2 අපි sp2 මුහුම්කරණය පැහැදිලි කරගමු ඉස්සෙල්ලා කාබන් පරමාණුව ගන්න නිසා දැන් මම ගන්නවා පුතේ වෙනත් පරමාණුවක් මම ගන්නවා බෝරෝන් පරමාණුව බෝරෝන් අරගෙන මම පැහැදිලි කරනවා sp2 මුහුම්කරණය කාබන් වලට පැහැදිලි කරන්න පුළුවන් මම පස්සේ කාබන් වලට පැහැදිලි කරන්නම් බෝරෝන් වල වින්‍යාසය 1s2 2s2 2p1 මෙන්න බෝරෝන් වල වින්‍යාසය මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා 2s වල 2p වල ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ මේ කියන්නේ බෝරෝන් වල මුහුම්කරණය ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය මම මෙතන ගන්නවා ශක්තිය මේ පැත්තට
දෙක S අවස්ථාව දෙක P අවස්ථාව බොරෝන් වල දෙක S වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දෙකක් තියෙනවා දෙක P වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ එකයි මේ භූමියේ අවස්ථාව ඉස්සලා වගේම පුතේ මං ඊළඟට සලකනවා මෙයාගේ උත්තේජිත අවස්ථාව උත්තේජිත අවස්ථාවේ දෙක S වල තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා දෙක P මට්ටමට දෙක S වල තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා දෙක P මට්ටමට දෙක P වල ඉලෙක්ට්‍රෝන දැන් තියෙනවා දෙකක් මේ දෙක S මට්ටම මේ දෙක P මට්ටම මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට ගමන් කරනවා උත්තේජිත අවස්ථාවට එනකොට මුහුම්කරණයට ලක් වෙනකොට පුතේ වෙන්නේ මුහුම්කරණයට ලක් වෙනකොට දෙක S වලින් එක ඉලෙක්ට්‍රෝනයයි දෙක P වලින් එක ඉලෙක්ට්‍රෝනයයි ඔක්කොම ඉලෙක්ට්‍රෝන දෙකයි මේ දෙක S වලින් එක ඉලෙක්ට්‍රෝනයයි දෙක P වලින් ඉලෙක්ට්‍රෝන දෙකයි මේ දෙන්න සම්බන්ධ වෙලා හදනවා S වලින් එකයි P වලින් දෙකයි sp2 මුහුම්කරණයකට ලක් වෙනවා එතකොට පුතේ මෙතන මුහුම්කරණයට ලක් වෙනකොට S වලට වඩා වැඩි ශක්තියකත් P වලට වඩා අඩු ශක්තියකත් පිහිටන මුහුම් කාක්ෂික තුනක් හැදෙනවා sp2 මුහුම් කාක්ෂික තුනක් හැදෙනවා S වලින් එකයි P වලින් දෙකයි ඔක්කොම ඉලෙක්ට්‍රෝන තුනක් එකතු වෙලා මේ විදිහට හැදෙනවා මුහුම් කරන අවස්ථාව හොඳයි දෙක S වලින් එක ඉලෙක්ට්‍රෝනයකුත් දෙක P වලින් ඉලෙක්ට්‍රෝන දෙකකුත් එකතු වෙලා ඉලෙක්ට්‍රෝන ඔක්කොම තුනයි මෙතනින් හැදෙනවා sp2 මුහුම් කාක්ෂික තුනක් හැදෙනවා පැහැදිලි ඇති ලියන්න පුතේ ඉස්සලා මේ බෝඩ් එකේ තියෙන සියලුම කාරණා ටික ඇඳ ගන්න මේ විදිහට ලියලා බෝරෝන් එකෙන් පැහැදිලි කරගනිමු කියලා මේ ටික ලියා ගන්නවා
ලියන්න. ලියන්න භූමී අවස්ථාවේදී බෝරුන් වල සංයුජතා කවචයේ දෙක S මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක්ද දෙක P මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක්ද පවතී. භූමී අවස්ථාවේ දෙක S මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවශෝෂණය කරගෙන දෙක P මට්ටමට සංක්‍රමණය වේ. උත්තේජිත අවස්ථාවේ දෙක S මට්ටමින් එක් ඉලෙක්ට්‍රෝනයක් හා දෙක S මට්ටමින් එක් ඉලෙක්ට්‍රෝනයක් හා දෙක P මට්ටමින් ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වෙමින් sp2 මුහුම් කාක්ෂික තුනක් ඇති වේ. ඒවායේ ශක්තිය දෙක S හා දෙක P අතර අතරමැදි තත්වයක පවතී. හොඳයි. දැන් පුතේ මෙන්න මේ sp2 මුහුම් කාක්ෂික තුනා තලීය ත්‍රිකෝණාකාර විදියට අංශක 120ක කෝණ වලින් විහිදිලා පවතිනවා.
මෙන්න මේ ආකාරයට තලීය ත්‍රිකෝණාකාර විදියට අංශක 120ක කෝණ වලින් වේදිලා පවතිනවා. මෙන්න එක sp2 මුහුම් කාක්ෂිකයක්, මෙන්න අනිත් sp2 මුහුම් කාක්ෂිකය, මෙන්න අනිත් sp2 මුහුම් කාක්ෂිකය. වියුග්ම ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙනවා. ওই විදිහට වේදිලා පවතිනවා sp3 මුහුම් කාක්ෂික. හරි. ලියන්න. sp3 මුහුම් කාක්ෂික 3 තලීය ත්‍රිකෝණාකාර ලෙස අංශක 120ක කෝණ වලින් විහිදී පවතී. හරි. මේ රූප සටහන ඇඳ ගන්න පුතේ. හොඳයි. එතකොට පුතේ මේ sp3 මුහුම් කාක්ෂිකයක sp2 මුහුම් කාක්ෂිකයක s ලක්ෂණ තියෙනවා. මෙතන ඔක්කොම ඉලෙක්ට්‍රෝන 3යි, 3න් එකක් ඒ කියන්නේ 133ක් s ලක්ෂණ, 167ක් p ලක්ෂණ වෙනවා. ලියන්න. sp2 මුහුම් කාක්ෂිකයක sp2 මුහුම් කාක්ෂිකයක S ලක්ෂණ 133ක්ද P ලක්ෂණ 167ක්ද පවතී. හොඳයි. යම් පරමාණුවක් වටේට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාර නම් එයා ඒ පරමාණුව sp2 මුහුම් කරණයට ලක් වෙලා තියෙනවා. සටහන කියලා දාලා ලියන්න පුතේ. යම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වේ නම් එම පරමාණුව sp2 මුහුම් කරණයට ලක් වී පවතී. හොඳයි. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාර නම් එයාගේ මුහුම් කරණය වෙන්නේ sp2. හරි. එතකොට අපි අද සාකච්ඡා කරගත්තේ පුතේ sp3 මුහුම් කරණය ගැන සහ sp2 මුහුම් කරණය ගැන සාකච්ඡා කරා.
තව අපිට තියෙනවා පුතේ sp2 මුහුණුකරණේ කාබන් පරමාණු ආශ්‍රයනුත් පැහැදිලි කරන්න ඕන. ඊට පස්සේ එයාගේ අනුක කාක්ෂික ආකෘතීන් වලට යන්න ඕන ඉන්නේ. අපි ඒක ඊළඟ දවසට සාකච්ඡා කරමු. ඒතකොට මොනවා හරි ඔයාලට ගැටලු තියෙනවා නම් මට කතා කරලා ඒවා පැහැදිලි කරගන්න ඕනෑම ගැටලුවක් පැහැදිලි කරගන්න පුළුවන් කතා කරලා ටියුට් එක මම මේ සතියේ තියන්නම් කියලා කිව්වා. නමුත් මම තියන්න උත්සාහ කරේ නැහැ. මොකද බොහෝ විට පුතේ නොවැම්බර් මාසේ මුල් සතියේ ඉඳලා ආයතන වල පන්ති කරන්න අවස්ථාව ලැබෙයි. ඒ නිසා ටියුට් එක තිබ්බේ නැහැ. ඒක වෙනස් වුණොත් මම ටියුට් එක ඔයාලට වෙන ක්‍රමයක් සකස් කරන්නම්. හොඳයි. අදට අපි එහෙනම් පන්ති නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.